SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 සැප්තැම්බර් 19 සෙනසුරාදා සිරස්තල පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්න දානාපතිකමක් දෙන බවට මෛත්‍රී පූජිත්ව කියා ඇති බව පාස්කු කොමිසමේදී හෙළිවේ. යහපාලන ආණ්ඩුවේ අගමැති ඇතුළු ප්‍රබලයින් රැසක් දේශපාලන පරිගැනීම් සොයන ජනපති කොමිසමට හිටපු අගමැති සාක්ෂිකරුවෙකු කරයි. මාතර සහ වැලිගම උපකාරක පන්ති සිසුන්ට මත්ද්‍රව්‍ය විකුණු 9ක් අත්අඩංගුවට. මෝටර රථ උකස් ගන්නා ජාවාරමේ තවත් තොරතුරු හෙළිවේ. ලීසින් සමාගම් සතු වාහන 170ක් අංගනයේ තිබී සොයාගනී. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගෙන පොලිස්පති ධුරයෙන් ඉවත් වූහොත් තානාපති ධුරයක් ලබා දෙන බවට එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හිටපු ජනාධිපතිවරයා දැනුම් දී තිබූ බවට පාස්කු ජනාධිපති කොමිසමේදී අද අනාවරණ වුණා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිද්ධිය අනාවරණය කරමින් පැවසුවේ ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් හිටපු ජනාධිපතිවරයා දැනුවත් කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි. The big story. තෙවැනි දිනටත් ඊයේ පාස්කු කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් කොමිසම පළමුව විමසන ලද්දේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳවයි. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පූර්ව අනතුරු ඇඟවීම එවක ජනාධිපතිවරයාට ලබා නොදුන්නේද යන්නයි. ඊට පිළිතුරු දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ මට විශ්වාස කරන්න බෑ කොයිම අවස්ථාවකවත් නිලන්ත මේ ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කළේ නෑ කියලා. ඒ තරම් සුහදතාවක් ඔවුන් අතර තිබුණා. බොහෝ අවස්ථාවල රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකගේ වාර්තා මට කලින් ජනාධිපතිට දීලා තිබුණ නිලන්ත විසින්ම. කොහොමත් මෛත්‍රී මහත්මයා තමයි නිලන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට පත් කළේ. 2018 ඔක්තෝබර් ව්‍යවස්ථා අර්බුදයෙන් පස්සේ ඇති වූ දේශපාලන මතගැටුම් නිසා රාජ්‍ය බුද්ධි සේවය දේශපාලන පොලිසියක් බවට පත් වුණා. එම කාලයේදී රාජ්‍ය බුද්ධි සේවයේ වැඩිම අවධානය යොමු කළේ දේශපාලන ඔත්තු බලා තොරතුරු සපයන්න. මෙහිදී හේමසිරි ප්‍රනාන්දු මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළා. අප්‍රේල් 24 වෙනිදා මම ගියා ජනාධිපති හමුවෙන්න. ඒ වෙනකොට ජනාධිපතිවරයා පූජිත් ජයසුන්දර මහතාට කියලා තිබුණා පූජිත් ඔයා මේකේ වගකීම භාර අරන් ඉල්ලා අස් වෙන්න. මම මණල්ගොඩ කමිටුවේ වාර්තාවත් වෙනස් කරවලා දෙන්නම්. ඔයා බය වෙන්න එපා. ඔයාට විශ්‍රාම වැටුප වරප්‍රසාද දීලා සුදුසු රටක තානාපතිකමක් දෙන්නම්. කියලා. නමුත් පූජිත් ජයසුන්දර මහත්මයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ මේ යෝජනාවට එකඟ වෙලා තිබුණේ නැහැ. මං ජනාධිපතිවරයාගෙන් ඇහුවා ඔබතුමා කියන විදිහට මේ ප්‍රහාරය ගැන දැනුම් දුන්නේ නැහැ කියන එකට වග කියන්න ඕනේ මමද නිලන්තද පූජිත්ද කියලා. මං ඊට පස්සේ කිව්වා නිලන්තනේ ඔබතුමාට ඊටාම සමීපව කටයුතු කළේ කියලා. එතකොට කිසිම සද්දයක් නැතුව ජනාධිපතිවරයා නිහඬව බිම බලාගත්තා. මං එතනදී ආයෙ කිව්වා ජනාධිපතිතුමා කවදවත් ලේකම්වරෙක්ට විනාඩි 10ක්වත් කතා කරන්න ඉඩ නොදී ඉන්න එපා. එහෙම වුණොත් මේ අමාත්‍යාංශය දුවන්න බෑ. මං ඉල්ලා අස් වෙනවා. මගෙන් පස්සේ එන කෙනෙක්ටවත් දවසට පැය භාගයක් හමු වෙලා සාකච්ඡා කරන්න ඉඩ දෙන්න කියලා. ඔබ ජාතිය අමතා කළ ප්‍රකාශය නිසා මට ආත්මගරුත්වය තියාගෙන ඉන්න බෑ. මම ඉල්ලා අස් වෙනවා. එහෙම කියලා ආචාර කරලා ඇවිත් මම ඉල්ලා අස්වීම දැනුම් දුන්නා. ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදී පැවසුවේ ඔබට අප්‍රේල් 20 රෑ නිලන්ත ජයවර්ධන මහත්මයා දැනුම් දුන්නාද ප්‍රහාරය ගැන? ඔව් මට නිලන්ත WhatsApp කරලා තිබුණා පණිවිඩයක්. ඒකේ තිබුණා ඉදිරි පැය 24 තුල ප්‍රහාරයක් වෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ මං නිලන්තට කිව්වා පොලිස්පති සමග සාකච්ඡා කරන්න කියලා. මං පොලිස්පතිට ඇමතුමක් ගන්නකොට මට කිව්වා ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දෙන ගමන් ඉන්නේ කියලා.
ඔබ එම තොරතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන්ට නොකිව්වේ ඇයිදයි කොමිසම මෙහිදී හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසුවා. අපිට ඒ දෙන්න එක්ක කතා කරන්න තහනම් කරලා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඒ දෙන්න ඉන්න සාකච්ඡාවකටවත් යන්න එපා කියලායි තිබුණේ. යයි ප්‍රනාන්දු මහතා පිළිතුරු දුන්නා. ඔබ ප්‍රහාරයෙන් පස්සේ මාධ්‍යයට කියලා තිබුණා ගහනවා කියලා දැනගෙන හිටියා ඒත් මෙච්චර ගහයි කියලා හිතුවේ නෑ කියලා. ඒ ගැන පැහැදිලි කරන්නයි කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාට ප්‍රකාශ කළා. මං ඒ වෙනකොට පැය 48ක් විතර නිදිවරලා බොහොම තෙහෙට්ටු වෙලා හිටියේ. ඒ වෙලාවේ විදේශ මාධ්‍යයට මොනවා කිව්වද කියලා මට මතක නැහැ. මෙහිදී අද දෙරණ ඔස්සේ විකාශය කළ හේමසිරි ප්‍රනාන්දු මහතා කුච්චිකඩේ දේවස්ථානයේ අසලදී විදේශ මාධ්‍යයකට ලබා දී තිබූ අදාළ ප්‍රකාශය ජනාධිපති කොමිසම හමුවේ යලි පෙන්වනු ලැබුවා. Why weren't the churches protected if you had a warning? How many churches to be protected? But we informed that there is we never expected an attack of this magnitude. But you had warnings about a suicide bomber. Not to this extent. It's say isolated, maybe one or two attacks here and there and various things. We never expected it to be so big. ඉන් පසුව ජනාධිපති කොමිසමේ අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයා පැවසුවේ ඔබ කියන පැය 48ක තෙහෙට්ටුවක් අපිට පෙනුනේ නෑ මෙතන. ඔබ හරි ජවයෙන් සහ ෆ්‍රෙෂ් උත්තර දුන්නේ. අහපු ප්‍රශ්නවලට කේන්ති ගිය නිසා මට ෆ්‍රෙෂ් එකක් ආ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. The big story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයින් රැසක් අද දේශපාලන පරිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියා. මෙහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට කොමිසම තීරණය කළා. දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වී පැමිණිලි කිහිපයකට අදාළව වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට එම කොමිසම අද තීරණය කළා. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ පැමිණිල්ලට අදාළව මීට පෙර වික්‍රමසිංහ මහතා කොමිසමට ලබා දුන් සාක්ෂි සලකා බලා එම තීරණය ගත් බවයි. පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලේ චම්පක රණවික මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔහු සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවරම හිමි වූයේ දූෂණයට වංචාවට එරෙහි දුක්ගැනිවිලි වලට සාධාරණයක් ඉටු කිරීම සඳහා බැවින් දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කළ බවයි. එහිදී සභාපති විනිසුරුවරයා පවසා සිටියේ ඒ දුක්ගැනිවිල්ලද ළඟදී මැතිවරණයෙන් ලක්ෂ ගණනකින් පැරදුනේ. එවිට චම්පක රණවික මහතා පවසා සිටියේ ස්වාමීනි අප එය හිසනමා පිළිගන්නා බවයි. තවද යහපාලන ආණ්ඩුවේ සිටි ඇතම් අය දූෂණයට සම්බන්ධ අය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔවුන්ගේ විශ්වසනීයත්වය පිළිබඳව ගැටලු මතුව බව චම්පක රණවික මහතා මෙහිදී කියා සිටියා. කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පැවසුවේ හිටපු ජනාධිපති සහ ආණ්ඩුවට පක්ෂග්‍රාහී කිසිවෙකුට එරෙහිව අවම වශයෙන් බී වාර්තාවක් හෝ ඉදිරිපත් වී නැති බවයි. කෙසේ වෙතත් අනුර ප්‍රදර්ශන යාපා රාජිත සේනාරත්න සජිත් ප්‍රේමදාස යන හිටපු ඇමතිවරුන්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වූ බව රණවික මහතා මෙහිදී ප්‍රකාශ කළා. එම විමර්ශන දූෂණ විරෝධී කමිටුව හරහා සිදුවුණේ නෑ නේදයි එහිදී සභාපති විනිසුරුවරයා විමසා සිටියා. මේ අතර දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෙකු වන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද අද කොමිසම හමුවේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. තවදුරටත් මේකට කැඳවීම තියෙනවාද? ඒ කියන්නේ ඉවරයක් නෑ මේක. කැඳවයි මට 4කට 5කට වගේ ඉන්න කියලා තිබෙනවා. ඒ පහම මාහාධිකරණයේ නඩු විභාගයට ලක් වෙමින් තිබෙනවා. ඒ නිසා මාහාධිකරණයේ විභාගයට ලක් වෙමින් තිබෙන නඩුවක් පිළිබඳව ඉන් එළියේ නැවත සාක්ෂි කැඳවමින් අරේ චූදිතයන් මෙහි පැමිණිලිකරුවන් බවට පත් වෙමින් එහි පැමිණිල්ල මෙහෙවන්නන් මෙහි චූදිතයන් බවට පත් වෙමින් අමුතු දෙයක් සිද්ධ වෙමින් තිබෙනවා. කොමිසම අභියෝගයට ලක් කරනවාද ඔබතුමා කියන්නේ? කොමිසම නෙවෙයි කාර්යභාරය. ඔබට මේ කරදරයක් වගේ කියලා හිතනවා. කරදර නැහැ කවදාවත් වංචනිකයන්ට දඬුවම් දීම සඳහා දරන උත්සාහය. ඉතින් අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මහජනයාගේ තිබිච්ච තාම බලගත් උද්වේගකර ජනතාවගේ ඉල්ලීමක් ඉටු කිරීම සඳහා තමයි මේ දූෂණ විරෝධී කමිටුව හිටපු අග්‍රාමාත්‍යතුමා පිහිටෙව්වේ. ඒ කිසිම නීති විරෝධීත්වයක් නැහැ. එහෙම නීති විරෝධීත්වයක් තියෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසා බැලිය යුතුයි. ඒට කරන ලද මුදල් වේදම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය දීලා තින්ද එහි නීති විරෝධීත්වයක් නැහැ. ඒක මහාධිකරණයේ විභාග වෙන නඩුවක්. ආයි මෙතනත් විමර්ශනයට ලක් කිරීම මම හිතන්නේ මේ රටේ අධිකරණයට දෙන අධිකරණ ක්‍රියාදාමයට දෙන හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි. මේ ඉන්නේ මේ කොහොමද? කන්නේනවා කියලා කිව්වා ආවේ නැහනේ. අපි ගියා. අපි කොහේ යන්නේ? ඔයානකම් බලන් ඉන්නවා. කේස් එක දැම්මා. ඕකේ සී පරණ යාළුවනේ. පරණ යාළුවා. මමයි එතුමා 2006 නේ රුසියානු තානාපති කරේ.
මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උද්‍යංග වීරතුංග මහතා දේශපාලන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලද අද කැඳවූ අතර එම අවස්ථාවේ මලික් සමරවික්‍රම සහ පාටලි චම්පික යන හිටපු අමාත්‍යවරුන් මුණ ගැසුණා. කුරුවිට බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා වෙනත් බන්ධනාගාර රැඳවියෙකුගේ මාර්ගයෙන් ඝාතනය කිරීමට එහි සැරෙන්වරයෙකු කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් දින 3ක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරයෙක් පත් කර තිබෙනවා. මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඊයේ දිනේ කුරුවිට පොලිසිය බී වාර්තාවක් මගින් කුරුවිට මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළා. කුරුවිට බන්ධනාගාර අධිකාරීවරයා ඝාතනයට එහි සැරෙන්වරයෙකු කුමන්ත්‍රණය කර ඇත්තේ වෙනත් බන්ධනාගාරයක් තුළ සිටින පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ රැඳවියෙකු මාර්ගයෙන් බව කුරුවිට පොලිසිය බී වාර්තාවක් මගින් මහිස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියා. හෙරොයින් ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරීන් හා සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව මත අදාළ සැරෙන්වරයා කුරුවිට බන්ධනාගාරයේ සිට පල්ලෙකෙලේ බන්ධනාගාරයට මෙවන විටත් ස්ථානමාරු කර සිටින අයෙක් බවයි පොලිසිය පවසන්නේ. අදාළ සැරෙන්වරයා කුරුවිට බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටි අවස්ථාවේ අභ්‍යන්තර සේවාවලින් ඉවත් කර එලිමහන් රාජකාරියට යෙදවීම හා ඔහු විසින් බන්ධනාගාරය තුළ සිදු කරන ලද විවිධ විෂමාචාර සිද්ධීන් වැළැක්වීම හේතුවෙන් බන්ධනාගාර අධිකාරීවරයා සමග උරණ වී මෙම ඝාතනය සැලසුම් කර ඇති බවට කරුණු හෙළි වී ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා. මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින හෙරොයින් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල ක්‍රියාකාරිකයෙකු වන තිලංග රෝහිත රාමනායක නොහොත් රාමනායක සුද්දා නැමැත්තා යොදා ගනිමින් සැකකාර සැරෙන්වරයා මෙම ඝාතන කුමන්ත්‍රණය මෙහෙයවා ඇති බවයි කුරුවිට පොලිසිය අධිකරණයට දන්වා සිටියේ. රාමනායක සුද්දා නැමැති පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනෙකු වන සම්පත් සහ දිනේෂ් නැමැති පුද්ගලයන් යොදාගෙන මෙම ඝාතනය සැලසුම් කර ඇති බවයි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වන්නේ. මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු කර දින 3ක් ඇතුළත කරුණු වාර්තා කරන ලෙස බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ අධිකාරීවරයෙක් පත් කළ බව බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අද දෙරණ වෙත සඳහන් කළා. මේ අතර පානදුර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත හෙරොයින් මිලිග්‍රෑම් 800ක් සමග කාන්තාවක් සහ ඇගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පානදුර නගරයට දෙහිවල සිට සංවිධානාත්මකව හෙරොයින් අලෙවි කරන පුද්ගලයන් දෙදෙනෙකු උපාය දූතයන් මාර්ගයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 400ක් ජංගම දුරකථන 6ක් සහ රුපියල් 5000ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. කොහමද ගෙන්න ගන්නේ? ඒ කියන්නේ දෙවිවල ගිහිල්ලා ගන්නව නැත්නම් කෝල් කරලා කිව්වොත් සමාජකාරී ගෙන්නලා දෙනවා. සමාජකාරී ගිහිල්ලා ගන්නත් වෙලාවක් තියෙනවා. මේ අතර හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 720ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 35ක් සමග සැකකරුවන් තිදෙනෙක් ඊයේ ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. කෑගල්ල ප්‍රදේශයේ කලක සිට මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් කෑගල්ල කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයා යටතේ ඇති විශේෂ ඒකකයේ විසින් ඊයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් එක් සැකකරුවෙක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති අතර ඔවුන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 12.5ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර සති අන්තයේ මාතර හා වැලිගම යන නගරවල පැවැත්වෙන උපකාරක පන්තිවලට සහභාගී වන පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මද්‍රව්‍ය හා ගණිකාවන් අලෙවි කරන ජාවාරමක් කොටු කර ගැනීමට මාතර පොලිසිය සමත් වුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙහිදී ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබා දීමටද ජනාධිපතිවරයා පියවර ගත්තා. ප්‍රථමයෙන් ජනාධිපතිවරයා මදුරන් කොළිය වාලච්චේන වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලුවා. අක්‍රදායක සාර්ථක ආදර්ශ මිදිවගාවක් ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණා. ඉතාලි රජයෙන් අගරදුගුරු අතියුතු මැල්කම් කාදිල රාජ්‍ය හිමිපාණන් සිදු කළ පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණික ආයතනය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවා. ඉන්නතුරුව මදුරන් කොළිය ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා සිසු සිසුවියන් සමග සුහද පිළිසඳරක නිරත වුණා. ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක ළමයිට සෙල්ලම් කරන්න බැරි තත්ත්වයක තියෙනවා. මේ හරිය අනිත් කැම්පයක් තියෙනවා. ඔව් සර් පුත්තල ළඟම සර් කිලෝමීටර් 10යි. සර් ඒ වගේ මෙතන ආපු වෙලාවේ අපි දුන්නා මේ කුඹුකඩල පාර හදන්න කියලා. අපේ මේ අපේ හාමුදුරුවෝ ඒක දැන් මොන පාරද? උත්තර මදුරන් කුඹුකඩල පාර කියලා. ප්‍රේමසිරි. මම ඉන්නේ මදුරක් කුලියේ. මදුරන් කුලියේ මෙන්න මේ කියන්න අයියෙන් කියන්න මොකද පාර මදුරන් කුලියේ ඉඳන් කුඹුකඩල පාරට යන එක. කුඹුකඩල පාරලිගේ ආණ්ඩිගමට යන දක්වා මාර්ගය
ඒක බලන්න මොකේද අර ලක්ෂේ දැන් කටයුතු කරගෙන යන්නේ ඔක්කොම ඉවරයි. දැන් ඕටෝ බෝට් එකට බාර දීලා ඉවරයි. 29 සේ වතුර දෙනවා. මොන 29? මේ මාස 29 දී දෙනවා. මොනද? අමතුමා ඉන්නවා කියන්නකෝ. කවුද ක්‍රීඩා කියන්නේ කවුද? කතා කරන්නේ. නාමල් රාජපක්ෂ. යන්නකෝ එතකොට එයා පුතේ කියන කොච්චරද අදරක් කරේ නම් හදලා දෙන්න කියන්නේ මේ ග්‍රවුන්ඩ් එකේ වතුර බිම. ඔය කියන්නේ අමතුමා ඉන්න ෆෝන් එකේ කියන්නේ. හරිස කීඩා අමතුමේ සද්දෝසයි හන්දට අපිට ගන්න දෙයක් කරනවස් තමයි. හරි අපිට ගන්න දෙයක් ඔක්කොම ජනාධිපතිවරයා මග දෙපස රැස් වූ සිට ජනතාවගෙන්ද තොරතුරු විමසනු ලැබුවා. මෙතන තමයි ඩොක්ටර් පොට පාරලා යන්න සර්. ශරීර ඔව් මම අනාරක්ෂිත ගුවන් පාලම ගුවන් පාලම රේල් පාර පයින් රේල් පාර පයින්ද සර් දරුවන්ට හරි සර් බුදු සරණයි සර් හරි බුදු සරණයි හරි එහෙනම් දෙයන් පිටයි සර් බුදු සරණයි යන්න දෙයන් පිට අනතුරුව ජනාධිපතිවරයා එක් වුණේ බීට් දුම්කල අමුවිරිස් සහ ලුණු වගාබීම් නිරීක්ෂණයටයි. කොවිඩ් වෛරසය හමුවේ ජනතාව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නොසලකා කටයුතු කිරීම කනකාටුදායක බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලබා නිවසේ ස්වා නිරෝධායනය වෙමින් සිටි පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට යලි කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙරට ජනතාව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකරන තත්ත්වයක් දක්නට ලැබෙනවා. මහමග මෙන්ම පොදු ප්‍රවාහන සේවාවලදීත් ඇතැමුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන අයුරුයි මේ. මාස්ක් එකක් දාගෙන පිටට දාන්න කියලා. ඔව් මාස්ක් එක දාන්න අපෝ. ඔව් වැරදි දාලා මාස්ක් දැන් වෙන තැන දාන්න ඉතින් දැන් ඉතින් නැහැ නේද තන කවුරු. මාස්ක් එක ජනතාව නිරන්තරයෙන් ගැවසෙන පොදු ස්ථානවලදීත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර ඇත්තේ කොවිඩ් වෛරස් අවදානම සම්පූර්ණයෙන් අමතක කර දමමින්. මාක්ස් එක දිනන මේ දැම්ම කන්න යන්නේ කියලා මේ. දන්නවා. ඔව් මාස්ක් දාලා නැහැ. මාස්ක් දාන එම්මිරිසයි මට උංගා මාරු ඔක්කොම කලවල සාක්කුවේ තියෙනවා මාත්‍යා. මාක්ස් එකක් තියෙනවා. අම්මකෝ මලකිලිය මාස්ක් එක දාගෙන මාස්ක් එක නම් බත් එක දින පොඩ්ඩක් ගියේ එළියට. අපේ ස්ථානවලදී මාස්ක් එකක් තියෙනවා. ඒක මම දාලා මට පොඩ්ඩක් එක්සිමා තිබුණා. ඒක තමයි වෙන හොඳමයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පිරිස්ත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අත්හැර දමා ඇති අයුරු මෙම දර්ශන තුළින් මනාව පෙන්නුම් වනවා. මෙවන් පසුබිමක සෞඛ්‍ය සහ ආරක්ෂකාංශ පෙන්වා දෙන්නේ ජනතාවට වගකීම් සහගතව කටයුතු කරන ලෙසයි. අවාසනාවකට මේ රටේ කොයිත් තිබෙ නැති ආකාරයට කටයුතු කරනවා. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඉතින් නිරෝධායන වෙනවා යම් හෝටල් වල. ඉතින් මේ හෝටල් වල ඉන්න සමාජිකයන්ගෙත් වගකීමක් තිබෙනවා. තමුන් රාජකාරියෙන් මිදුනම් පස්සේ තන්වා ඇති උපදෙස් වලට අනුව ක්‍රියා කරමින් ඔබ විසින් කටයුතු කරන්න. ජනතාවගේ පැත්තෙන් ඊටම විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා. ඒ දායකත්වය ලැබුණ නැත්නම් අපිට COVID-19 රෝගයේ ව්‍යාප්තියක් මේ රට තුල දකින්න ලැබිලා නැවත වතාවක් අපිට ඉතාමත්ම දරුණු සීමා පනවන්න සිද්ධ වෙලා නැවත වතාවක් අපිට අපේ පීඩනයකට ලක් වෙන්න පුළුවන්. ලීසින් සමාගම හරහා මිලදී ගන්නා මෝටර් රථ නීති විරෝධී අයුරින් උකස් ගන්නා ස්ථානයක් පිළිබඳ අද දෙරණ උකුස්සා ඊයේ අනාවරණ කළා. අද අප අනාවරණ කරන්නේ එහි තවත් පැතිකඩක්. නීති විරෝධී අයුරින් උකස්ගත් මෝටර් රථ මාකුල රථවාහන ගාලක රඳවා තබා ඇති අයුරු ඊයේ අප රට හමුවේ අනාවරණ කළා. අධි සුකබ්බුවගේ මෝටර් රථ ඇතුළු වාහන 170කට වැඩි ප්‍රමාණයක් ගාල් කර තිබෙන අයුරුයි මේ. මේකයි ඔක්කොම ඉතින් මේවා ඇරියස්. මාස 7 8 ඇරියස්. කලක සිට පවත්වාගෙන ගොස් තිබූ මෙම ජාවාරම පිළිබඳව මීට පෙර පොලිසියේ අවධානයට ලක්ව නැහැ.
මේ නිසාම අප කොළඹ අපරාධ කොට්ටාශයේ සංවිධානාත්මක අපරාධ විමර්ශනයකගේ නිලධාරීන් පිරිසක් සමග එම ස්ථානයට ළඟා වනවා. මොනවද මේ වාහන? මේ ෆිනෑන්ස් මේ උගක් ගන්න. ඒ කියන්නේ ෆිනෑන්ස් ඇරියස් ඒවද? ඇරියස් කියන්නේ ඉතින් මෙතෙන්ද මේ මිනල උගක් තියෙනවා තමයි. ෆිනෑන්ස් කම්පැනි වලින් ඇවිල්ලා ගෙනියන්නේ මොනවද වාහන? කට්ටිය ගෙවන්නේ නැත්තම් ෆිනෑන්ස් කම්පැනි එක ඇවිල්ලා මේ කට්ටිය අයිති කියලා අරගෙන යනවා. ගෙනියන්න වෙන්න හම්බෙන්නේ නැහැ. අතුරටවත් එන්න දෙන්නේ නැහැ. මෙහි මෝටර් රථයක් උකස් කළ පුද්ගලයෙකු පැවසුවේ මීට පෙර අවස්ථා කිහිපයකදී සපුගස්කන්ධ පොලිසියට මෙම ජාවාරම දැනුම් දුන්නත් පළක් නොවූ බවයි. ඒ සම්බන්ධව ඔයගොල්ලෝ මොනවද පැමිණිලි කරලා තියෙනවද? අපි කරලා තියෙනවා අපගස්වන්නේ පොලිසියට මෙන්න මෙහෙම මගේ වාහනේ තියන් ඉන්න දෙන්න තේ කියලා. ඉතින් ඒකදී මෙයා ඇවිල්ලා පොලිසියට ආපු ගමන් ටින්ගාලා ඔක්කොම ඉවරයි. ඉන් මද වේලාවකට පසුව මෙම වාහන අංගනයේ හිමිකරු එම ස්ථානයට පැමිණෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ මෙම නිලධාරීන් හිමිකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. වාහනේ තිබ්බයි කියලා මොනවාද තිබ්බයි කියලා දින සාතිකෙම. නෑ එහෙම ඉල්ලන්නේ. ඉස්කෝලේ ලස්සන් කරන්නේ? නෑ ඒක මගේ වැඩක් නෙමෙයි. ඒ කියන්නේ ඔක්කොම මාරේ ආරවුල් වියවුල් තියෙන කට්ටිය තමයි එන්නේ. නෑ අනේ එහෙම නෑ. දැන් 100 කීයද පොලි? 100ට දෙනවා 6ට දෙනවා 10ටත් දෙනවා සමහර. ෆිනෑන්ස් ඇරියස් කියලා දැනගෙනයි ඔබතුමා එහෙනම් ගන්නෙ. නෑ ෆිනෑන්ස් ඇරියස් එක කියන එක ඒ දෙකොල්ල අතර ප්‍රශ්නයක් එක මට අදාළ නෑ. කම්පැනි ඇවිල්ලා සල්ලි දුන්නොත් දෙනවා. සීස් කරන්න આવුත් ඉතින් ඒකට අදාළ පිළිවෙලක්. කම්පැනි එකක වාරිකයන් ගෙවන්නේ මම බයට මගේ වාහනේ ගනී කියලා. ඔව්. එතකොට මට ඒ තියෙන බය සම්පූර්ණයෙන් තුරන් කරනවා ඔබතුමා. කෙසේ වෙතත් මෙලෙස වාහන උකස් ගැනීමට නීතියෙන් කිසිදු අයිතියක් මෙම හිමිකරුවාට නැති බව එහිදී අනාවරණ වුණා. ෆිනෑන්ස් කළ සහ නොකළ වාහන මිලදී ගැනීම විකිණීම සහ අලුත්වැඩියා කිරීම. මේකේ දැන් මිලදී ගැනීම කියලා තියෙනවනේ. එතකොට මම ඇත්තටම කරන්නේ මිලදී ගැනීමක් නෙවෙයි. මේක පරමායිතිය තියෙන වාහනයක් කම්පැනි එකකට පාටයිල ඔබතුමාට විකුණන්න බෑනේ තනියම. මෙතෙක්කල් මේ පරිශ්‍රයට පැමිණීමට නොහැකිව සිටි වාහන අයිති ලීසින් සමාගම් රසක නියෝජිතයින්ද මෙම ස්ථානයට පැමිණියා. එහිදී වාහන 100කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට අදාළ සමාගම් නියෝජිතයින්ට හැකිවනවා. කෝටි ගණන් වටිනා වාහන ගල් කර ඇති මෙම අංගණයට පැය 24 පුරා පොලිස් ආරක්ෂාව යොදවීමට කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් නන්දන මහතා මෙහිදී සංවිධානාත්මක අපරාධ විමර්ශනයකට උපදෙස් දුන්නා. පොලිසිය අද දින උකුස්ථාට පැවසුවේ මෙම වාහන මගින් කිසියම් අපරාධ සිදු කර ඇද්දැයි විමර්ශන ආරම්භ කරන බවයි. ලීසින් කරන වාහන උකසට ගන්නා තවත් ස්ථාන කිහිපයක්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපට වාර්තා වුණා. එම ජාවාරම් පිළිබඳවත් රට හමුවේ තොරතුරු අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සූදානම්. ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව මෙරට වෙරළ තීරය පිරිසුදු කිරීමේ වැඩසටහන ගල්කිස්ස වෙරළ තීරයේදී අද ආරම්භ වුණා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මනුසත් දෙරණ සහ පරිසර සංවිධානවල එකමුතුවෙන් දියත් වන මෙම ක්‍රියාන්විතයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා. ජාත්‍යන්තර වෙරළ පවිත්‍ර කිරීමේ දිනයට සමගාමීව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දියත් කළ වෙරළ පවිත්‍ර කිරීමේ සතිය අද ගල්කිස්ස වෙරළ තීරයේදී ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවයෙන් පසුව අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් වෙරළ ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ වුණා. මම ඇත්තටම ආරාධනා කරනවා මේ රටේ පෞද්ගලික ආයතනවලට රාජ්‍ය ආයතනවලට ඒ වගේම විවිධ සංවිධානවලට සමුද්‍ර පරීක්ෂණ පරිසර අධිකාරියත් එක්ක එකතු වෙලා ඉල්ලගන්න වෙරළ තීරයේ යම්කිසි කොටසක් ඔබට වසරකට එක දවසක් ඇවිල්ලා සුද්ධ කරන්න. බෙදා ගන්න පුළුවන් නම් මේ කිලෝමීටර් 1700 වෙරළ තීරයේ මේ රටේ මහජනතාව අතේ අපිට පුළුවන් මේ වෙරළ හැමදාම පිරිසුදු තියාගන්න. සුන්දර ගල්කිස්ස වෙරළ පිරිසුදු කිරීමේ කටයුතු සඳහා පරිසර සංවිධානවලට අමතරව පාසල් සිසු සිසුවියන්ද එක්ව සිටීම විශේෂත්වයක්. අදින් ආරම්භ වන වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන දිවයින පුරා වෙරළ තීර රැසකදී දින 7ක් මුළුල්ලේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සමස්ත පවිත්‍රතා වැඩසටහන සඳහා අනුග්‍රහක දායකත්වය දක්වන්නේ මනුසත් දෙරණයි. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.